ආයිබෝන් වල කට්ටියටම සීමාවෙන් අපි කලින් එපිසෝඩ් එකේදී ගණන් කීපයක් කතා කරලා ඉද්දී කාල වේලාව මදි නිසා අපි වීඩියෝ එක ඉවර කළා. අපි මේ එපිසෝඩ් එක කතා කරමු එහෙනම් එතනින් එහාට පසුගිය වීඩියෝ එක හා සම්බන්ධන ඉතුරු ටික කතා කරමු සීමාවේ. මම කිව්වා තව ක්‍රම තියෙනවා කියලා. මෙතනස් තියෙනවා. අපි උදාහරණ ටිකක් කතා කරලා ඒක සාකච්ඡා කරමු. මතක තියෙනවා වර්ගමූල කියන වර්ගමූල කෑලි තියෙන අපි ගණන් හැදුවා උදාහරණ කතා කළා. ඔයගොල්ලෝ ටික ප්‍රැක්ටිස් කරන්න ඉතින් ආපහු මම කිව්වා රිපීට් කරන්න ප්‍රැක්ටිස් කරන්න කියලා. අපි තව ඉස්සරහට තියෙනවා කීපයක් ඒ ටික කතා කරමු කොටස් කීපයක්. හරි. අපිට මේ වගේ පැටර්න් එක ගන්නක් ආවොත් නිකන්. හරිද? වර්ගමූල කෑලි දැන් එන එකක් හදලා තියෙනවනේ. හරි. වර්ගමූලෙත් අපි මෙහෙම එනවා. 8 ධන x මෙන්න මේ වගේ ආවොත් හරිද? බය වෙන්න එපා. හරිද? මෙන්න මේ වගේ ආවොත් හරිද? ඔයගලන්ට මම කියනවා මොනවා හරි නොතේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් හරි දාලා මට කියන්න. මම උඩරම try එකක් දෙනවා ඔයගලන්ට කොට දාන්න. හරිද? තේරුම් ගන්න මට්ටමට කරගන්න ඕනේ. මොනවා හරි අවුල් කරගෙන තිබ්බොත් මම සපෝට් එකක් දෙන්නම් මට පුළුවන් වෙලාවට. හරිද? පුළුවන් වෙලාවට කියන්නේ ටයිම් එක තියලා බලලා පරිම සපෝට් එකක් දෙන්න තමයි මම හදන්නේ. හරිද? මේවා එකක් තිබ්බොත් කොහොමද කරන්නේ? හරි. ඉස්සෙල්ලාම මොකද්ද අපේ අර believe it theory එක ඉස්සෙල්ලාම කරන්නේ. ඒ රින එක දාලා බලනවා වැඩේ කොයි පැත්තටද හරිය යන්නේ කියලා. රින එක දැම්මට පස්සේ මේක වැඩේ අවුල් වෙනවා පැත්තට. අනිර්ණීය අවස්ථාවක් වෙන පැත්තට එන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ සාධක කැටනවත් කියලා බලනවා. මේකේ සාධක කරන්න ගියොත් එහෙම හොදි ඕනේ නැහැ. හරිද? නාගන්න වෙන්නේ. හරිනේ? ඒක නිසා ඒ වැඩේ අතහැරලා දානවා. ඊට පස්සේ අපිට හින්ට් එකක් එහෙමම තියෙනවා. වර්ගමූල කැලලන්න මේ දිලිසි තියෙනවා. හරිද? නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට කලින් වර්ගමූල තිබ්බේ නැහැ මෙහෙම උඩයි යටයි දෙකේම තිබුණේ නැහැ නේද? හරි. අන්න එහෙනම් උඩයි යටයි දෙකේම තියෙන අවස්ථාවක් තමයි මේක. මේක කොහොමද කරන්නේ? මම කිව්වා එහෙනම් වර්ගමූල කැලලක් තියෙනවා ප්‍රතිපදයෙන් වැඩි කරන්න කියලා. හරිද? හරය තියෙනවා නම් හරය ප්‍රතිපදයෙන් ලවය තියෙනවා නම් ලවය ප්‍රතිපදයෙන් දෙකම හරය ලවය දෙකම වැඩි කරන්න කියනවා. දැන් මේකේ ප්‍රශ්නේ කියන්නේ හරය ලවය දෙකම තියෙනවා. ප්‍රතිපදයෙන් මොකේද ගන්නෙ? හරිද? ඒක මෙහෙමයි කරන්නේ. හරය ප්‍රතිපදයෙන්ුත් හරය ලවය දෙකම වැඩි කරනවා. ලවය ප්‍රතිපදයෙන්ුත් හරය ලවය දෙකම වැඩි කරනවා. හරිනේ? හරි. එතකොට ඒක මම මෙහෙම පියවර මෙහෙම ලියා ගන්න පුළුවන්. limits x කියන එකේන ඍණ 1 කරා යද්දී 8 ධන x වර්ගමූල ඇතුලේ මේක පහ ඍණ x වල මේක තමයි ප්‍රකාශනේ. ඉස්සෙල්ලම මම ගන්නවා ලවය ප්‍රතිපදයෙන් හරය ලවය දෙකම වැඩි කරනවා. ලවය ප්‍රතිපදයෙන් මම කෙලින්ම ලියනවා x වල ධන 3 නෙන්නේ. හරිද? x වල ධන 3. හරිද? ලවය ප්‍රතිපදයෙන් උඩයට දෙකම වැඩි කරලා හරය ලවය දෙකම වැඩි කරලා ඊට පස්සේ ආපහු කරන්නේ ඊට අනිත් පැත්තෙන් කරනවා හරය ප්‍රතිපදයෙන් හරය ලවය දෙකම ආපහු වැඩි කරනවා. මොකද්ද හරය ප්‍රතිපදය? ධන 2. පහ ඍණ x ධන 2. හරිනේ? වැරදුනේ නෑ නේද? හරි. ඔන්න ඕක තමයි අපිට සුළු කරගන්න තියෙන්නේ. දැන් පොඩ්ඩක් රීෂෙඩියුල් කරගන්න තියෙන වැඩි එක. හරිද? හරි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? වැඩි පොඩ්ඩක් රීෂෙඩියුල් කරගන්නවා. දැන් හිතන්න එපා මේක පිස්සු හැදෙන ප්‍රකාශනයක් නෙමෙයි කොහොමද කරන්නේ කියලා. නෑ නෑ මේක හරි ලේසි. පොඩ්ඩක් හිතන්න මේ හරිම ලේසි. හරිද? සුළු වෙනවා තියෙන්නේ. මේ මොකද්ද බලන්නකො මේක. මේ ඍණ අවස්ථාව මේ ධන අවස්ථාව. එහෙනම් මේක ඇරෙන්න මොකක්ද දෙන්නේ? වර්ග දෙක අන්තරය දෙන්නේ නැහැ මේ දෙකට. මේකයි. ඒක කෙලින්ම වර්ග දෙක අන්තරය දාලම කෙලින්ම ලියන්න පුළුවන් නේ. වර්ගයක ගත්තාම මේක වර්ගමූලය අයින් වෙනවනේ. 8 ධන x කියනකොට කෙලින්ම ලියුවේ හැටි. එහෙනම් මෙතෙන් එන්නේ මොකද්ද? ඍණ 9. අර තුනේ වර්ගය කියලා ලියන්නේ නැහැ. මම කෙලින්ම 9 කියලා ලියනවා. 8 ධන x ඍණ 9. ඉතිරි වෙන්නේ මොකද්ද? වැඩි කිරීම නම් තියෙන්නේ. මේක වෙනම ප්‍රකාශනයක් විදිහට අරගෙන මම කියනවා. ඉතිරි වෙන්නේ පහ ඍණ x වල වර්ගමූලය ධන 2. යට ගෙමු බලන්නද? හරි. මේකෙත් එකම තමයි. මේක නැතුවට මේකේ මේ දෙක බලන්න. මේක ඍණ අවස්ථාව මේ ධන අවස්ථාව. එහෙනම් මේකටත් වෙන්නේ වර්ග දෙක අන්තරයක්. මම කෙලින්ම ප්‍රකාශනයම ලියනවා. පහ ඍණ x ඍණ 4. හරිනේ? වැඩි උඩ කිරීමක් තියෙන හින්දා 8 ධන x ධන 3 මෙන්න මේ කැලේට විතරයි වර්ගමූලය එන්නේ. හරිනේ? රයිට්. දැන් ඉතින් උතනින් ඉස්සරහට දුරු කරමු. limits x කියන එක ඍණ 1 කරා යද්දී මෙතන උත්තරේ මොකද්ද? මේක තවදුරටත් සුළු වෙනවනේ. මෙතන උත්තරේ මොකද්ද? x ඍණ 1 වතාවක් ආංගර හැල් වෙනවා. ඔවක බෙදීම මෙතෙන්ට මොකක්ද දෙන්නේ එහෙනම්? මෙතෙන්ට එන්නේ මොකද්ද? 1 ඍණ x වතාවක් මෙන්න මේ යට කැලේ. හරිනේ? හරි. මම ඒක ලියන්නකෝ. නැත්තම් අවුල් වගේ නේ. r x වල වර්ගමූලය ධන 2. තව ටිකක් ඉස්සරහටම හදන්න.
8 ධන x වල වර්ගමූලය ධන 3. දැන් මම මේ සෙට් එක බලන්න මේ පැත්තට එනවා ඊටමදි හින්දා. හරිද? හරි. limits x කියන එක නාව එක කරා යද්දී x ඍණ 1 දිනවා x ඍණ 1 වතාවක් r ඍණ x වල වර්ගමූලය ධන 2. අවක ප්‍රකාශනයේ ඊට පස්සේ තියෙන මොකද්ද? 1 ඍණ x වතාවක් 8 ධන x වල ධන 3 නේ. හරි. මේක එක ප්‍රකාශනය. දැන් මේකට මේක කපලා දාන්න. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ අම්මෝ. හරිනේ? x ඍණ 1 කියන්නේ එක, 1 ඍණ x කියන්නේ වෙන එකක්. හරිද? එහෙම කපලා දාන්න බෑ. හරිනේ? දැක්කේ නෑ වගේ එහෙම කපලා දාන්න බෑ. හරිනේ? මේකට මොකද කරන්නේ? එහෙනම් මේක කපලා දාන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්නවා. මොකද කරන්නේ එහෙනම්? මේකෙන් අපි ඍණ එකක්. හරි. අදිනකොට අල්ලලා කරකොල ඇදලා ගන්නවා වගේ ඍණ එකක් එළියට ගන්නවා. එතකොට පුළුවන් වැඩේ කරන්න. limits x කියන එක නාව එක කරා ඍණ 1 නේ යන්නේ. x කියන එක නාව ඍණ 1 කරා යන්නේ නේ. හරි. x කියන එක නාව ඍණ 1 කරා යද්දී එහෙනම් මේක ලියනවා x ඍණ 1 වතාවක් මෙන්න මේ හැල්ල වල අහු ලියන්නේ නැහැ. මේක කොහොමද එන්නේ නා ඍණ 1 එළියට අරගත්තට පස්සේ x ඍණ 1 එන්නේ. වතාවක් මෙන්න මේ හැල්ල. හරිනේ? මේක. මෙතෙන්ට මේක මෙතෙන්ට. හරිනේ? කොහොමද මේක හදන්නේ කියලා දැන් ඉතින් අංජ බදන් වගේ කල්පනා කරන්න එපා. ඕන්න සුළු කරලා බලන්න මේ ප්‍රකාශන හැදෙනවා. ඉතින් මොකද්ද? මේක සුළු කරලා බැලුවොත් එහෙම ඍණ x ධන 1. ඍණ x ධන 1 නේ තියෙන්නේ. 1 ඍණ x කියලා කියන්නේ මොකද්ද? ඍණ x ධන 1. හරිද? ඍණ 1 එළියට ගත්තාට පස්සේ තියෙන්නේ මේක. හරිද? x ඍණ x ඍණ සමානයි මේක කපලා දානවා. හරිද? ඊට පස්සේ උඩ ඉදිරි වෙන්නේ මෙන්න මේ කියන උඩ ප්‍රකාශනයේ යට ඉදිරි වෙනවා මෙන්න මේ ප්‍රකාශනයේ විතරක් නෙමෙයි ඍණ 1 වතාවක් ඒක. ඍණ අගයක් 1 තමයි ඉදිරි වෙන්නේ. දැන් x ඍණ 1 දාලා උත්තරේ ගන්න පුළුවනි. හරිද? බය වෙන්න දෙයක් නැහැ. උඩයි යටයි දෙකේම වර්ගමූල අවස්ථා දෙකක් කරන්නේ මොකද්ද? ප්‍රතිපද දෙකෙන්ම වැඩි කරනවා. දෙකෙන්ම දෙපසම වැඩි කරනවා. හරිද? right. එහෙනම් මේක මම බලන්න. හරි අපිට හම්බුනොත් මේ වගේ කෙනෙක්. limits x යනවා බිඳුව කරා යද්දී x බෙදීම 5 ඍණ x ධන 25 ඔන්න ඕකේ වර්ගමූලය ඔන්න මෙයක් ආවා. එතන x නේ. හරිද මේක x හරිනේ. ඔය වගේ කෙනෙක් ආවොත් හරිද? ඔයගොල්ලෝ ඇඟලක් අපිට හම්බුනවා. කොහොමද සඳන්නේ? පළවෙනි පියවර අනුගමනය කරනවා බිඳුව දාලා බලනවා. බිඳුව බෙදී බිඳුව ස්ථාපන හරියන්නේ නැහැ. දෙවෙනි පියවරට යනවා සාධක කරනවාද කියලා මේක සාධක හොයන්න හරිය අමාරුයි. ඊට පස්සේ අපිට පේනවා දිලිසිලිස් දිනවා වර්ගමූල අවස්ථා තියෙනවා. නමුත් වර්ගමූලය තියෙන යට. දැන් අපි මෙහෙම සාකච්ඡා කරන්නේ නැහැ. එහෙම කියලා හදන්න බෑ මම කිව්වනේ. එහෙම හැම එකම සාකච්ඡා කරන්න ඕනේ නැහැ. වර්ගමූලය උඩ තිබ්බනම් ඒ ප්‍රතිපදයෙන් වැඩි කරනවා. උඩයි යටයි දෙකේම අපි දැන් ගණක් හදුවානේ. ඒ ප්‍රතිපදයෙන් වැඩි කරනවා දෙකේම යට තිබ්බනම් ඒ ප්‍රතිපදයෙන් වැඩි කරනවා. හරිද? හරි. එතකොට මේක කරන්නේ කොහොමද එහෙනම්? මේකත් ප්‍රතිපදයෙන් වැඩි කරනවා. දැන් වැඩි කරන්නේ ලවයේ ප්‍රතිපදයෙන් නෙමෙයි හරයේ ප්‍රතිපදයෙන් තමයි හරය ලබා දෙකම වැඩි කරන්නේ. හරි. මේක නම් මෙහෙම හදා ගන්න පුළුවන් limits x කියන එක නා බිඳුව කරා යද්දී x බෙදීම 5 ඍණ x ධන 25 වර්ගමූලය වැඩි කරනවා 5 ධන x ධන 25 වර්ගමූලය බෙදීම 5 ධන x ධන 25 හරිද ඊට පස්සේ මෙතන මේ හැල ලියනවා limits x බිඳුව කරා යද්දී මේ මොකක්ද එහෙනම් ඉන්නේ මෙතන x වතාවක් දැන් මෙහෙම තියෙද්දී අපි සුළු කරන්නේ සාමාන්‍ය ප්‍රතිපදයෙන් වැඩි කරද්දී සුළු කරන්නේ වැඩි දුරට පොඩ්ඩක් අපි රීෂෙඩියුල් කරගන්න සුළු කරන්නේ ප්‍රතිපදයේ ගත්ත පැත්ත ප්‍රතිපදයේ තියෙන එක වර්ගමූලයේ ලකුණ තියෙන පැත්ත තමයි වැඩි දුරට සුළු කරගන්නේ අනිත් ටිකේ ගුණිතයක් විදිහට එහෙමම තියෙනවා හරිද ඒක සුළු කරගන්න අවශ්‍යතාවයක් නැහැ වැඩි දුරට හරිනේ මේකේ දැන් යටනේ තියෙන වර්ගමූල වල යටක් අත් විතරයි වැඩිපුර සුළු කරගන්නවා අනිත් ටික ගුණිතයක් විදිහට එහෙමම තියෙනවා උඩ තිබ්බනම් ඒක උඩ වැඩිපුර සුළු කරගෙන යට එහෙම තියෙනවා දෙකේම තිබ්බනම් දෙකම සුළු කරගන්න ඕනේ ඒකට කරන්න දෙයක් නැහැ ඒකට සෝරි මේකෙදි යට විතරක් මේ ටික මෙහෙම තියලා ගුණිතයක් විදිහට ඩොට් එකක් හරි මොකක් හරි වරහන් දාලා තියලා x ධන 25 හරිද ඔහොම ප්‍රකාශනය යන්නේ යට ටික අපි සුළු කරගන්නවා රීෂෙඩියුල් කරගන්නවා එහෙනම් යට ටික සුළු කරන්නේ කොහොමද මේක ඍණ අවස්ථාව මේක ධන අවස්ථාව මේ තියෙන්නේ වර්ග දෙක අතරයක් එහෙනම් 25 ඍණ x ධන 25 කියලා එකක් එනවා හරිද එතකොට මේ 25 වඩ ඉන්න 25 ඍණ මෙහෙම එකක් නෙන්නේ හො 25 ඍණ x ධන 25 කියලා වෙනම ගෑනන්නේ. එතකොට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන් නේ. මේක මම මෙහෙම ලියනවා 25 ඍණ x මේක ඍණ වැඩි වෙනකොට ඍණ 25 25ට 25 අයින් වෙලා ඍණ x එකක් ඇතුළේ ඉතුරු වෙනවා. හරිද? ඒකත් මම ආයෙ විවරණ ලියන්නේ නැහැ.
ඍණ x එකක් ඉදිරි වෙන්නේ. හරිද? ඍණ x එකක් කියලා කියන්නේ මොකද්ද? ඍණ එක වතාවක් x කියන එකනේ. හරි. දැන් ඉතින් මේස්ට මේස් කැපිය ගැට ඍණ එකක් විතරක් ඉදිරි වෙනවා. දැන් ඔකට x සමාන x කියන එකට දැන් ඉතින් බිඳුව දාන්න. බිඳුව දැම්මට පස්සේ තාත් ටික අගයක් එනවා. ඒක තමයි මේකේ සීමාව. ඍණ අගයක් එයි. ඒක තමයි මේකේ සීමාව. හරිනේ? right. එහෙනම් අපි තවදුරටත් ඉස්සරහට යනවා. ඕගොල්ලෝ අරගෙන. දැන් කතා කළා වර්ගමූල උඩ තියෙන ඒවා කතා කළා, වර්ගමූල යට තියෙන ඒවා කතා කළා, උඩයි යටයි දෙකේම වර්ගමූල තියෙන ඒවා කතා කළා. හරිනේ? අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ගානක්. x කියන එක නා දෙක තරහා යද්දී x වල 4 ඍණ 16 බෙදීම x ඍණ 2. හරි. ඉස්සලා බලන්න මොකද්ද? කොක්ක ගහලා බලනවා බිංදුව බෙදීම බිංදුව අවස්ථාවක් එන්නේ වැඩි හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද දෙන්න කිව්වේ සාධක වලට. මේක සාධක නම් කැඩෙනවා වගේ වගේනේ. හරි. සාධක කැඩෙනවා වගේ වුණාට මේ වගේ එකක් ආවොත් සාධක කාරණේ යන්න එපා කියලා මම කියනවා. සාධක කැඩෙනවා. S2 ඉස්සරහට සාධක කැඩෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ මොකද මම එහෙම කියන්නේ? හතරවෙනි බලයේ තියෙන සාධක කරන්න ටිකක් අපිට බැරි නෑ. මේක නම් වුණා වර්ගයක විදිහට සාධක කරන්න පුළුවන්. හරිද? නමුත් මේ ක්‍රමයේ කියලා දෙන්න ඉඳන් මම මේක මෙහෙම කියන්නේ. හතරවෙනි මාත්‍රේ හතර වගේ එකක් තියෙනවා නම් සාධක කරන්න ඇත්තටම ටිකක් අමාරුයි. මේ කියන්නේ හතර ප්‍රකාශනයේ මේකින් දා පුළුවන් කියලා හිතමුකෝ. x4 ධන x3 ධන 5ක් x ධන වගේ ලොකු ප්‍රකාශනයක් ආව හතරවෙනි මාත්‍රේ තියෙන සාධක කරන්න හරි අමාරුයි. බැරි නෑ. සාධක කරන්න පුළුවන් සාධක ප්‍රමේය කියලා ප්‍රමේයක් තියෙනවා. ඒ ප්‍රමේය අපේ සිලබස් එකේ නැහැ. හරිනේ? ඒක නිසා අපිට ඒකේ සාධක හොයාගන්න හරි අමාරුයි. හරිද? එතකොට විශේෂයෙන් මම කියනවා මේ වගේ හතරවෙනි බලයක්. මාත්‍රේ හතරක් නැත්නම් මාත්‍රේ තුනක් ආවොත් ප්‍රශ්නයක් නෑ. ප්‍රැක්ටිකලි කරගන්න පුළුවන්. අර ඝන දෙකයි එක්ක ඝන දෙක අතර වගේ කේස් එකක් ආවොත් පොඩ්ඩක් කරගන්න පුළුවන්. එහෙමත් බැරි අවස්ථාවක් තියෙනවා නම් තුන්වෙනි මාත්‍රේ තියෙන එක. එහෙම නැත්නම් ඊට උඩ මාත්‍ර 4 5 වගේ නම් කොහොමද අමාරුයි. හරිද? සාධක ප්‍රමේය නැත්නම් කොහොමද අමාරුයි. ඒ වගේ තියෙනවා නම් වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි දැන් මම මේ කියන්නේ. හරිද? මේකේ වර්ගමූල කැලෙන්නේ නැහැ නේ. හරිද? ප්‍රතිබද්ධතාවටත් බෑ. වර්ගමූල කැලෙන්නේ නැහැ. හරිද? ඒක නිසා මාත්‍රයේ ලොකු මාත්‍රයක් තියෙන නිසා ඕ වගේ එහෙකට කරන්නේ මොකද්ද? හරිද? මේ වගේ එකක් ආවොත් හරිද? අඩු මාත්‍රයකටත් මේක කළ හැකි. නමුත් වැඩි මාත්‍රයකට වැඩිපුර භාවිත කරන්න අඩු මාත්‍රයක් ආවොත් ඒත් මේක කළ හැකි. මේකට තියෙනවා ප්‍රමේයයක්. සීමා සම්බන්ධ ප්‍රමේයයක් තියෙනවා. වැදගත් ප්‍රමේයයක්. මෙන්න මේ ප්‍රමේය දාලා මේක හදන්න පුළුවන්. හරිද? ඒ ප්‍රමේය තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. හරිනේ? ඒ ප්‍රමේය තමයි මෙන්න මේක. සාධාරණ ආකාරයෙන් මම ලියනවා. limits x කියන කෙනෙක්ව a කියන කෙනෙක් කරා යද්දී. හරිද? x වල n ඍණ a වල n බෙදීම x ඍණ n. මතක x ඍණ a වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන මම කිව්වා වගේ මෙතන x කියන එක a කරානේ යන්න ඕනේ. එතකොට මෙන්න මෙතන e සයින් කළාට පස්සේ ඍණ ලකුණක් ගන්න වෙන්නේ. a සෙට් එක මෙතන තියෙන්න ඕනේ. හරිද? මේකේ අංක ඉලක්කම් තියෙන විදිහ හරියට බලා ගන්න. හරි. එතකොට මෙතන තියෙන xම මෙතන තියෙන විචල්යෙම මෙතන ඉන්නත් ඕනේ. හරිද? ශ්‍රිතය අන්න ඒ ආකාර වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ මොකද්ද? හැම ශ්‍රිතෙම මේක දාන්න පුළුවන් කියනවද? නැහැ. හැම ශ්‍රිතෙන්ම මේක හොයන්න බෑ. එහෙනම් අපිට දෙන ශ්‍රිතය මෙන්න මේ ආකාරයෙන් තිබ්බොත් තමයි මේ ක්‍රමය දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හම්බෙන ශ්‍රිතය ඒ ආකාරයෙන් පත් කරගත්තොත් මෙන්න මේක දාන්න පුළුවන්. හරිද? අන්න එහෙම මේකට තමයි මේ ක්‍රමය දාන්න පුළුවන් වෙන්නේ. හරිනේ? එතකොට මෙතන x මෙතන තියෙන්න ඕනේ. මෙතන n කියන එක නැත්නම් බලය එහෙම්මම දෙකේම තියෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන x ඍණ a මේක මෙහෙම්මම තියෙන්න ඕනේ. a කියලා කියන තාත්වික සංඛ්‍යාවක්. ඒක මෙහෙම තියෙන්න ඕනේ. උඩත් මෙහෙම තියෙන්න ඕනේ. මෙහෙම තියෙන්න ඕනේ. මෙතන බල මොකුත් නැහැ. මෙහෙම තියෙන්න ඕනේ. හරිද? මේක බල නැති අවස්ථාව. මෙතන බලයක් තියෙන අවස්ථාව දෙකේම බල තියෙනවා. එහෙම තියෙනවා නම් තමයි මෙන්න මේ n වතාවක් a කියන එක්කෙනා මෙතන තියෙන එක වැඩි වෙලා ඒකේ බලයක් ගන්නවා. මෙතනින් එකක් අඩු වෙන බලය මෙතනට ගන්නවා. ඕක තමයි පැටර්න් එක. හරිනේ? මේක ලියලා පොඩු කරගත්තත් කමන්නේ. හරි වැදගත් සූත්‍රයක් මේක. සූත්‍රයක් කියන්නේ මේක ක්‍රමයක්, සීමාවල ක්‍රමයක්. මේක අපිට ඔප්පු කරන්න පුළුවන්. හරිද? වැඩි දාගන්න ඕනේ නැහැ. මේක අර දීර්ඝ බෙදීම ආශ්‍රයෙන් ඔප්පු කරන්න පුළුවන්. හරිද? x වල n ඍණ a වල n කියන එක නවා බෙදනවා. x ඍණ a මේක බෙදලා ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරාම මේක එනවා. n වතාවක් තමයි මේක එන්නේ කියලා. අපිට මේක ඔප්පු කරන්න අවස්ථාවක් නැහැ. සූත්‍රෙ මතක තියාගන්න මෙච්චරයි වෙන්නේ. හරිද? මේ සූත්‍රය දාලා දැන් අපි උදාහරණ කිහිපයක් බලමු. හරිනේ? අපි මේ උදාහරණයක් ගමු ඉස්සෙල්ලාම සූත්‍රය දාලා. හරි. මම සූත්‍රය ආපහු කොහොමද උඩින් ලියා ගන්නවා. මේක හොඳට මතක ඉන්න ඕන සූත්‍රයක්. හරිනේ? හරි. මොකක්ද මේ සූත්‍රය? limits x කියන එක්කෙනාව a කරා යද්දී x වල n ඍණ a වල n බෙදීම
x ඍණ a ආකාරයේ එක්කෙනෙක් ඉන්නවා නම් ඕකේ උත්තරේ කියනවා සීමාව n වතාවක් a වල n ඍණ 1. අන්න ඕක තමයි උත්තරේ කියලා කියන්නේ. හරිනේ? එතකොට මේක මේ ආකාරයෙන් ඉන්නවා. දැන් මේක හදන්න යන්නේ මේ විදිහට. මේක මේ ආකාරයෙන් ඉන්නවද? නැහැ. දැනට නැහැ. හරිද? මේක මේ ආකාරයෙන් දැනට නැහැ. හරිද? මොකද්ද x කියන එක්කෙනාගේ බලයක් ඉදිරියට ඉන්නවා මෙතන. හරිද? මෙතන එක්කෙනායි මෙතන එක්කෙනායි සමාන වෙන්න බෑ සූත්‍රය නෝනේ. මේක සමානක් නැහැ. මේක බලයක් ඉදිරියට නැහැ. අතරින් බලයක් ඉදිරියට තියෙන්න ඕනේ. හරිද? මේ දෙක නම් සමානයි. කියන්නේ මෙතන ඉරක් විදියට නෙමෙයි. මෙතන ඉරෙන් අර ඊතරේ කිස අයින් කළාට පස්සේ මෙහෙම එකක් විතර වෙන්නේ. ඒ දෙක නම් සමානයි. මෙතන ඉන්න ඕන අවස්ථාව වෙනස්. ඒක අපි හදා ගන්න ඕනේ. මේ අවස්ථාවට පත් කරගන්න පුළුවන් මේක. හරිද? කොහොමද පත් කරගන්නේ? x කියන එක නා දෙක කරා යද්දි sorry x වල 4 අපිට ලියුමක් 16 කියන එක 2 4 හරි නේද? 2 2 4 4 2 8 16 8 16 හරිනේ? 2 4 කියලා ලියන්න පුළුවන්. හරිද? එතකොට ඕක බෙදෙනවා x ඍණ 2කින්. දැන් බලන්නකො. දැන් මෙන්න මේ ආකාරයටම ඉන්නවා. හරිද? මෙතන ඉන්නවා මේක මෙහෙම ඉන්නවා මේ සෙට් එක මේ වගේ ඉන්නවා බලන්නකො. හරිද? මේක මෙතන ඉන්නවා මේක මෙතන ඉන්නවා මෙතන බලයත් සමානයි. හරිද? දැන් කොහොම තියෙනවා නම් කෙලිම සූත්‍රයට අපි දාන්න පුළුවන්. මෙහෙම තියෙනවා නම් මේක වගේ තමයි මෙහෙම තියෙනවා නම් ඒකට අදාළ එක. හරිද? එහෙනම් කෙලිම ලියන්න පුළුවන් ලිමිට් x දෙක කරා මේක වුණා උත්තරෙම ලියන්න පුළුවන් කෙලිම. හරිද? මේකේ සීමාව මොකද්ද? x දෙක කරා යද්දි මෙන්න මේ ප්‍රකාශනය මේ සෙට් එකේ සීමාව එනම් මොකද්ද? මොකද්ද සීමාව? දැන් ආදේශ කරනවද දෙක ආදේශ කරනවද? දැන් ආදේශ කරන්නේ දැන් මෙන්න මේ ආකාරයෙන් අපි කෙලිම ලියන්න පුළුවන්. බලය තියෙනවනේ. හරිද? මම සමාන කිරීම දාලා මෙතන ලියනවා. මෙන්න මේක වදා. මේ තියෙන්නේ මොකද්ද? බලයෙන් වැඩි වෙනවා. 4න් වැඩි වෙනවා. මොකද්ද 4 වැඩි වෙන්නේ? A කියලා ඉන්න කෙනා කවුද? මේ ඉන්නේ මෙතන. හරිද? එහෙම නැත්නම් මෙතන. එහෙම නැත්නම් මෙතන. හරිද? A. හරිනේ? ඒ කියන්නේ මෙතන 2. මේ 4 අයින් කරලා 2. හරිද? නැත්නම් මෙතන නැත්නම් මෙතන. හරිද? 2. හරිද? එතකොට 4න් එකක් තමයි අඩු වෙන්නේ. බලයෙන් එකක් තමයි අඩුලා ලියන්නේ. මේකේ බලයෙන් එන්නේ දෙන්නේ මෙයා. එන්නේ එකක් අඩුලා තමයි ලියන්නේ. ඒ කියන්නේ එකක් කියන්නේ මොකද්ද? n ඍණ 1 කියලා අපි ලියන්නේ නැහැ. n විතර ඉන්නේ 4 n වෙනුවට ඉන්නේ 4 ඍණ 1. ඒ කියන්නේ මොකද්ද? 3. දැන් බලන්න 4 වැඩි කිරීම 2 2 4යි 4 2 8යි. හරිනේ? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 4 4 2 8යි. 8 වරක් 4 තමයි මෙතෙන්ට උත්තරේ එන්නේ. හරිද? 10 32යි. ඔන්න සීමාව 32යි කියලා එනවා මේකට. ඔන්න right. ඔන්න ඔහොම තමයි සූත්‍රය භාවිත කරලා. සූත්‍රය කියන්නේ ප්‍රමේයක්. හරිද? සීමා සම්බන්ධ ගොඩක් වැදගත් ප්‍රමේයක්. ප්‍රමේය භාවිත කරලා සීමාව හදන්නේ සීමාව හොයන්නේ මෙන්න මේ ආකාරයේ ටයිප් එකේ සුතියක මෙන්න මේ විදිහට තමයි හදන්නේ. ඔය ටයිප් වලින් එහා පැත්තට ගොඩක් ගණන් දෙන අඩුයි. එහෙම ඉන්නේ නැහැ. තව ක්‍රම තියෙනවා. ඒවා අපිට අදාළ නැහැ ඇත්තටම. ඔය ටික දැනගත්තාම හොඳට මැති. මේ ක්‍රමයේ චුට්ටක් හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මේක මම දැකලා තියෙනවා පේපර් එකේ ගණන් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි තව ගණන් බලමු. උදාහරණයක් බලමු. මාත් එක්කම බලමු. හරි. මේ වගේ එකක් එනවා. ලිමිට්ස් x කියන එක එනවා 3 කරා යද්දී x 3 ඍණ 27 බෙදීම x ඍණ 3. මේ භූතය මතකයි නේද අපිට? මේ අපිට අම්මෝ පටන් ගන්න දාන ඉඳන් පස්සෙන් එන එක නේද? හරිනේ? මේක අපි එක විදිහකින් හදුවාර සිතයක් ඇඳලා 27 කියලා අගයක් එනවා. හරිද? තව විදිහකින් හදුවා සාධක වෙන් කරලා ඒත් හොයන්න පුළුවන් මේක. හරිද? මම කියවනේ මාත්‍රය. මේ කියන්නේ මාත්‍රය කියන්නේ සිතේ වැඩිම බලයනේ. හරිද? මාත්‍රය 3 වුණත් සාධක වෙන් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වෙන සාධක වෙන් කරලා අපි හදලා තියෙනවා. හැදුවා ඒ 27 කියන උත්තරේ එනවනේ. හරි. ඊට වඩා වැඩිද බලය 4 5 වගේ බල එනවා නම් කරන්න හැබැයි 3ට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහා බලනට දාන්න පුළුවන්. හරිද? මේක අර විදිහට අපි සාධක වෙන් කරලා හැදුවානේ. දැන් හදමු මේ විදිහට. හරිද? මේකෙත් ආදේශ කරලා බලනවා. දැන් නම් දන්නවා මේක 3-4 පාරක් හැදුවානේ. ආදේශ කරලා බලනවා බිඳුව එනවා. ඊට පස්සේ ඒ සයිඩ් එකට යන්නේ ඒ පාරේ යන්නේ අනිත් පාරට එනවා. එතකොට අපි බලනවා සාධක වෙන් වෙනවා කියලා සාධක වෙන් කරලා හදන්න පුළුවන්. ඒක හදන්නේ අපි ක්‍රමයේ ඉගෙන ගන්න ඕන හින්දා. වෙන ක්‍රමයක් තියෙන හින්දා. හරිද? ඒ පැත්තේ ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන්. ඊට පස්සේ මොකද වර්ගමූල කෑලි නැහැ. එතකොට එහෙම හදන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ කරන්නේ? මේක පොඩ්ඩක් ටැලි වෙන ගතියක් තියෙනවනේ අර මං කිව්ව සූත්‍රයට නේද? මං කිව්ව ප්‍රමේයට එහෙනම් ප්‍රමේය දාන්න ඕනේ. ප්‍රමේය දාන්න කෙලින්ම දාන්න බෑ. ප්‍රමේය දාන්න පුළුවන් මට්ටමට අපි පත් කරගමු. මොකද්ද ප්‍රමේය? ප්‍රමේය ඔයගොල්ලෝ ආයෙ ලියන්න. ආයෙ ලියලා මේක පුළුවන් කරගන්න අනිවාර්යයෙන්. x කියන එක නම ඒක රායද්දී x වල n ඍණ a වල n බෙදීම x ඍණ a. ඔක සමානයි n වතාවක් a වල n ඍණ a. වැදගත් ප්‍රමේය. ගානක් හදද්දී හැම ගානටම මේක ලියුවත් කමන්නේ. ලියද්දී මතක හිටින්න අනිවාර්යයෙන්. හරිනේ? මේ ටයිප් එකට දැන් මේක හදා ගන්න ඕනේ. එහෙනම් මේක මම හදනවා මෙහෙම.
රීෂෙඩියුල් කරගන්නවා x වල 3 රින 27 කියලා කියන්නේ මොකද්ද 3 3 බෙදීම x වල 3 හරිද දැන් මේකට දාන්න පුළුවන් මේ ටයිප් එකටම මේ ෆෝමැට් එකම මේක ඉන්නවා නේද x a set එක මෙතන මේ මෙතනත් මෙහෙම ඉන්නවා මෙතන එක්කෙනා මෙතන ඉන්නවා මෙතන එක්කෙනා මෙතන ඉන්නවා මෙතන තියෙන බලය මෙතන තියෙන බලයට තමයි හරිද හරි ඒ ෆෝමැට් එකට දාන්න පුළුවන් නම් මේ විදිහට ලියුව හැකියි එහෙනම් මේක උත්තරේ මට කෙලින්ම ලියුව හැකියි n වෙනුවට එන්නේ මොකද්ද මෙතන 3 වැඩි කිරීම ඒ වගේ ඉන්නේ මෙතන 2 නැත්නම් මෙතන මේ 3 මෙතන නැත්නම් මෙතනින් හරිද 3 ඕකේ ඩොට් එක හරි වරාණක් හරි ගමන්නේ n රින එක කියන්නේ මොකද්ද මෙතන දැන් මේකෙන් එකක් අඩු කරලා එතන දැන් මේක අඩු කරලා 2යි හරිද 3 වතාවක් 3 වරක් 3 9 9 වරක් 3 27 අන්න කලින් ආව උත්තරේ වෙනව නේද හරි ඔන්න ඕක තමයි ශ්‍රිතය සීමාව එන්නේ ප්‍රමේය භාවිතයෙන් හරිනේ හරි ප්‍රමේය භාවිතයෙන් නවගෙන නිකන් ඔය ආදේශ ටයිප් එක ගණන්නේ චුට්ටක් අපි අමාරු ගණන් දෙකක් බලමු සමහරට ඒවා එන්න බැරික මොකුත් නැහැ අපි ඒවත් බලමු කොහෙන් කරගෙයිද දන්නේ නැහැ එක්සෑම් එකට හරි අපි ඒවා ගණන් දෙකක් බලමු චුට්ටක් අමාරු දෙකක් බය වෙන්න එපා අමාරු කියන්නේ එහෙම නෙමෙයි පොඩ්ඩක් හිතන්න චුට්ටක් විතර හිතන්න දෙන්න හරි අපි ඒවා ගණන් දෙකක් සාකච්ඡා කරමු හරි අපි බලමු මේක ගන්න limits x කියන එක්කෙනාව 3 කරා යද්දී x කියන එක්කෙනාව 3 කරා යද්දී x ඍණ 3 බෙදීම මට මේක ලියන්න පුළුවන් එක බෙදීම x ඍණ 3 බෙදීම x වර්ග ඍණ 23ද ඒකද නෑ ඒක නෙමෙයි එක බෙදීම කියලා දැන් ගත්තොත් එහෙනම් මේ දෙක උඩට මාරු වෙනවා දෙපැත්ත පෙරලෙනවා දැන් හරිනේ එක යට කියලා ගත්තොත් එහෙනම් මේ දෙක දෙපැත්ත පෙරලෙනවා x වල 3 බෙදීම 27. ඕක බෙදනවා x ඍණ 3 හරි. මේක මම තවදුරටත් පල්ලෙහාට නම් එනවා. limits x කියන එක්කෙනාව 3 කරා යද්දී එක බෙදීම x වල 3 බෙදීම 3 බෙදනවා x ඍණ 3. හරිද? දැන් බලන්නකො. දැන් මම අර ඔයාලට මතකයි මුලින්ම කිව්ව සීමා නීති වල එක නීතියක් ගන්නවා මෙතෙන්ට දානවා මම මෙහෙම තියෙනවා නම් බෙදීමක් විදියට තියෙනවා නම් දැන් දාන්න එක අවශ්‍ය තැන විතරයි දාන්නේ හරිනේ limits මට මේක මෙහෙම ලියන්න පුළුවන් මේක ලියන්න පුළුවන් මෙහෙම limits x කියන එක නා 3 කරා යද්දී එකේ සීමාව බෙදනවා limits x කියන එක නා 3 කරා යද්දී x 3 ඍණ 3 බෙදීම x ඍණ 3 දැන් බලන්නකො කොහොමද වැඩේ කියලා මේ මොකද්ද මේ අර සූත්‍රයේ ආකාරය සූත්‍රය කියන්නේ ප්‍රමේය අර ප්‍රමේය ආකාරයනේ ගන්න හරි අපි කලිනුත් හදුවේ ප්‍රමේය ආකාරය තමයි මේ තියෙන්නේ හරිද මේකේ උත්තරේ මොකක්ද එහෙනම් මෙතන නියතයක සීමාව x 3 කරා නෙමෙයි x කොහෙ ගියා x මොන මගුලේ ගියා එකේ සීමාව එකම තමයි නියත යන්නේ එයා වෙනස් වෙන්නේ නැහැ x කොහෙ ගියත් එයා වෙනස් වෙන්නේ නැහැ හරිද මේකේ සීමාව මොකද්ද මේක සීමාව කොහොමද හදාගන්නේ මේ තියෙන අර ප්‍රමේය ආකාරයට දැන් සැකසීලා තියෙන්නේ ශ්‍රිතය එහෙනම් කෙලින්ම අපිට ලියන්න පුළුවන් බලය වතාව ඒ විදිහට ඉන්නේ 3 3 2 හරිනේ එහෙනම් එක බෙදීම 27 තමයි මේකේ උත්තරේ හරිනේ කලින් තිබ්බේ මොකද්ද මේකේ අනිත් පැත්ත එතකොට 27 වෙනවා උත්තරේ මේකේ උඩයට මාරුනාට පස්සේ එක බෙදීම 27 වෙනවා උත්තරේ මේකේ ප්‍රතිඵලයක් මතක තියාගන්න ප්‍රතිඵලය මතක තියාගත්තා නම් ඇති මේකට ටිකක් වැදගත් ප්‍රතිඵලයක් හැබැයි හරිද අරගෙන එක යට අවස්ථාව තමයි මේ තියෙන්නේ උඩයට මාරුනහම එහෙනම් ඉන්නේ කොහොමද එක යට කියලා එන්නේ අර ප්‍රමේයම උඩයට මාරු වෙච්ච අවස්ථාව ආවොත් එක යට කියලා තමයි ඒ ප්‍රමේයට එන උත්තරේ එක යට වෙලා තමයි මෙතෙන්ට එන්නේ හරිනේ රයිට් හරි ඒක අමාරු ගානක් නෙමෙයි අමාරු කියන්නේ සාපේක්ෂ වශයෙන් අමාරුයි මේ හරියටම නේද පොඩ්ඩක් හිතන්න විතරයි දෙන්නේ x කියන එකේනව 4 කරා යන්නේ හරිද x කියන එකේනව 4 කරා යද්දී x වල 3 බෙදීම 2 ඍණ 8 බෙදනවා මූල 2 හරිද හරි මේ ගාන ඔයගොල්ලෝ හදලා බලන්න මම පොඩි ඉඟි ටිකක් දෙන්න මෙතන 8 කියන එක්කෙනාව අනිවාර්යයෙන් මෙතන 3 බෙදීම් දෙක විදිහට හදාගන්න එපා හරිද ඒ වගේම යටට දාගන්න ඕනේ x මෙතන ඊතලයේ යන තියෙන ඊතලයේ හොම්බ ගැලුවට පස්සේ ඉන්නේ 4 x වෙන 4 කියන කැලලක් මේ කොටට දාගන්නත් ඕනේ එහෙනම් අපි අර මුලින් කළා වගේ අතින් දාගන්නවා ඒ කියන්නේ අතින් දාගත්ත කියන්නේ උඩ යට දෙකෙන් වැඩි කරනවා ඕන්ලාට කපලා අයින් කරලා කියන්නේ ඒකින්ද උඩ යට දෙකම වැඩි කරගන්නවා ඒ වගේම හරිද එතකොට මේ කැලල මෙහෙට ගිහින් මේ කැලල මෙහෙට ඇවිල්ලා අර වගේ හදා ගන්නවා ඒ වගේම මෙතන උඩ 8 කියන එක නම් අපිට ලියුම හැකි වුණා 4 3 බෙදීම දෙකේ බලයෙන් විදිහට යන්න පුළුවන් හරිද ඒක ඒ විදිහට හදා ගන්නවා හරිද ඊට පස්සේ
මෙතන මූලය දැන් මෙතන මූල තිබ්බයි කියලා අරක දාන්න නැතුව ඉන්න බෑ. බැරුව නැහැ ක්‍රමයේ දාන්න නැතුව ඉන්න බැරි කතාවක් නෙමෙයි කියන්නේ. අර මම මුලින්ම කිව්වනේ මූල තියෙන හැම එකටම ප්‍රතිපදේ දාන්න යන්නත් එපා. හරිනේ? මේකට ක්‍රමයේ දාන්න පුළුවන්. හරිද? ඒක ගණන් හදද්දී ඔයගලන්ට තේරෙයි. ගණන් ටිකක් දෙන්න හදන්න. එතකොට ඒකටත් ඒ වගේ කතාව x ඍණ 4 මේක යට ඇවිල්ලා එක යට x ඍණ 2 බෙදීම x ඍණ 4 කියලා එනවා. ඒක උඩ යට මාරු කරලා ඒකේ ගණන් හදා උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ සීමා සම්බන්ධ නීති දාලා මේකේ ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන් ඕගලන්ට. ඒ පොඩ්ඩක් ඉගියක් දුන්නේ පාත් එක යන අනිවාර්යයෙන් හදන්න පුළුවන් මේක. අමාරු නම් ඉතින් ඕක තමයි අමාරු ගණන්. ඔය වඩා අමාරු ගණන් තියෙනවා. සීමා සම්බන්ධයෙන් නම් අපි මොකද සීමාවට සීමාවක් තියෙන්න බෑ නේද? දිගට කතා කළා. මේක ඉවර නෙමෙයි. තව අපිට සීමා සම්බන්ධ තියෙනවා කතා කරන්නේ නැහැ. මෙහෙම. limits x කියන එක නම අනන්තය කරා යද්දී. හරිද? චූටි කොටසක් තියෙන අමාරු නෑ. මේ ටික අපි ඊගා එපිසෝඩ් එකේ කතා කරමු. මොකද නැත්තම් සීමාවට සීමාවක් නැති වෙනවා. මේ ඔක්කොම කතා කරන්න ගියාම අපිට අදාළ තියෙවක් තියෙනවා. මේවා නම් අදාළයි. මේ ගණන් ඇවිල්ලා තියෙනවා පේපර් එකට. මේ ටික අපි ඊගා එපිසෝඩ් එකක් අරගෙන තව එපිසෝඩ් එකක් අරගෙන කතා කරමු. මේ ගණන් එතකන් ඔයගොල්ලෝ හදන්න. ඊට පස්සේ ඒකත් ඉවර වෙලා අපි අනිවාර්යයෙන්ම අවකලනයට එමු. හරිනේ? මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ගණන් කීපයක් දාන්න හදන්න. ඒ වගේම මේ මෙතඩ්ස් ටික ඔයගොල්ලෝ ආපහු හරි වීඩියෝ එක බලලා හොඳට ඔළුවට දාගන්න. මේක නම් එච්චර එහෙම අමාරු ගණන් නෙමෙයි. හරි මම මේක දැනට අමාරු. හරිනේ? එහෙනම් අපි මේ එපිසෝඩ් එක මෙතනින් නතර කරමු. කට්ටියටම සුබ දවසක්.